from BNN24. This is BNN24 Prime Time. Live from Studio 24 in Colombo. ආයුබෝවන් වෙලාව රාත්‍රී 8යි සියල්ල එක් තැනකට BNN රාත්‍රී 8 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගනි ඔබ මෙලෙස එකතු වන්නේ. අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමුවන මම ධනුෂ්ක සෙනවිරත්න. මම ශාරා කෝරළගේ මුල්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කීප දෙනෙකු පමණක් දන්න බුද්ධි තොරතුරු. පාස්කු ප්‍රහාරයට වසර 3ක් ගත වේ. යුක්තිය ඉටු නොවුණු බවට කාදිනල් හිමියන්ගෙන් චෝදනා. අගමැතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුව ඉදිරියට අරගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් තීරණයක්. ජනපති බලතල අඩු කරන 21 සංශෝධනය කරන සමගි ජනබලවේගයේ යෝජනා කතානායකවරයාට බාර දෙයි. රබුක්කන වෙඩිතැබීමේ සිද්ධිය ගැන විමර්ශනයට පොලිස්පතිවරයා හෙට මානව හිමිකම් කොමිසමට කැඳවයි. පාස්කු ඒ දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 3ක් ගත වනවා. දේවස්ථාන 3ක් ප්‍රමුඛ පෙළේ හෝටල් 3ක් ඇතුළු ස්ථාන 8ක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් 269 දෙනෙකුට ජීවිත අහිමි වුණා. මේසා විශාල ඛේදවාසකයක් සිදු වී අදට වසර 3ක් ගත වී ඇතත් එම ප්‍රහාරයේ බින්දිතින්ට යුක්තිය ඉටු නොවීම කනස්සල්ලට කාරණයක්. 2019 වසරේ අප්‍රේල් මාස 21 වනදා එනම් හරියටම අදට අවුරුදු 3කට කලින් අදවන් දිනක කතෝලික බැතිමතුන් කිතුණු දේවස්ථාන වෙත රැස්ව සිටියේ මහත් උද්‍යෝගයෙන් හා සතුට සිතින් යුතුවයි. ඒ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත උත්පත්තිය සිහි කිරීමේ අනගි වූ පාස්කෝ ඉරුදින දේව මෙහෙයට සහභාගී වීමේ අරමුණින් තම ළමා ලපටින්ද කැටිව කල් ඇතිව දේව මෙහෙයට සහභාගී වූ කතෝලික බැතිමතුන් එදින කිසිසේත් අපේක්ෂා නොකළ දෙයක් සිදුවීමෙන් පැවතුණා. ඒ ත්‍රස්ත කණ්ඩායමක් විසින් ඉතා මැනවින් සංවිධාන කළ ප්‍රහාරයක අදියරින් අදියර ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවතීමයි. මරාගෙන මැරෙන බෝම්බකරුවන් තිදෙනෙක් කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, බීගමුව කටුවාපිටිය දේවස්ථානය හා මඩකලපුව සියොන් දේවස්ථානය වෙත කෙමින් ළඟා වෙමින් සිටියා. තවත් බෝම්බකරුවන් 3 දෙනෙක් එලිසම ළඟා වෙමින් සිටියේ කොළඹ ශැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හා කිංස්බරි යන ප්‍රමුඛ පෙළේ හෝටල් 3ටයි. තවත් ත්‍රස්තයින් 2 දෙනෙක් දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැගුම් හලටත් දෙමටකොට නිවාස සංකීර්ණයක් වෙතරත් ළඟා වුණා. බෝන් සියලු දෙනා මරාගෙන මැරෙන බෝම්බකරුවන් වූ අතර උදැසන 8:45 සවස 2:25 අතර කාලය තුල ඔවුන් පිපිරීම් 8ක් සිදු කරමින් සිය ඉලක්කය පසු කරමින් සිටියේ ජීවිත 269ක් බිලිගැනමින්. මේ ප්‍රහාර මාලාව හමුවේ එතෙක් කිසිවක් නොදෙන නිරුපද්‍රිතව සිටි කාන්තාවන්, ළමුන්, විදේශිකින් ඇතුළු විශාල පිරිසක් මරු වැළඳගත්තා. තුවාල ලැබූ පිරිස 500 ඉක්මවා ගිය අතර ඒ අතරින් ඇතමුන් සදාකාලික ආබාධිතින් බවට පත් වූයේ පාස්කු ප්‍රහාරයේ අමීරි මතක සමාජය හමුවේ යළි යළිත් මතකයට නැගෙන්නට ඉතිරි කරමින්. ප්‍රහාරය සිදු කළ බෝම්බකරුවන් 8 දෙනාම ශ්‍රී ලාංකික පුරවැසියන් වූ අතර ඔවුන් ජාතික තවහිද් ජමාත් නම් සංවිධානයට සම්බන්ධ වූ බව පසුව අනාවරණය වුණා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ දීර්ඝ නඩුවක් විභාග වූ අතර එහිදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලබා සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනාද නිදහස් වන්නට විය. කාදිනල් හිමිපාණන් ප්‍රමුඛ කතෝලික ජනතාව තවමත් ප්‍රශ්න කරන කාරණාවක් තිබේ. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ කරුණු ක්‍රියාත්මක නොකරන්නේ ඇයිද යන්නයි. මෙම ප්‍රහාරයේ සැබෑ සැලසුම්කරුවන් හා අනුබල දුන් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ කවදාද යන්න ඔවුන් නගන අනෙක් ප්‍රශ්නයයි. පාස්කු ප්‍රහාරය තුළ ඉස්ලාමීය අන්තවාදයට එහා ගිය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවට හෙළිදරව් වන බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අද කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයකට එක්වෙමින්. පාස්කු ප්‍රහාරයෙන් මියගිය 269 දෙනා සිහිකිරීම සඳහා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ බෙම විශේෂ දේව මෙහෙය පැවැත්වුණා. මානසික බලවීර වේදී
සියලු දෙනා තුළ කැකෑරෙමින් පවතින ප්‍රශ්නය වූයේ කවුද අපට මේ විනාශය සිදු කළේ? ඇයි අපිට මෙහෙම කළේ යන්නයි. එදා සිට අද දක්වාම අප ඇසූ හා අසන ප්‍රශ්නය වන්නේ මේ අහිංසක ජනතාවට සිදු මේ ඛේදජනක විනාශය පිටුපස සිටියේ කවුද යන්නයි. එලෙසම මේ අපරාධය එසේ කළේ කුමන හේතුවකටද කාගේ උවමනාවකටද යන්නද අප ඉදිරියේ මතු ප්‍රශ්නයයි. ඒවාට සත්‍යවාදී පිළිතුරු ලබා ගැනීම ඒ සියලු දෙනාගේම අයිතියක් බව අපි කවුරුත් පිළිගන්නවා ඇත. මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීම සඳහා විවිධ අවස්ථාවලදී පත් කරන ලද විමර්ශන මණ්ඩල, තේරීම් කාරක සභා හා කොමිෂන් සභා වල වාර්තාවන් වල සඳහන් වන දැන් එළිදරව් වී තිබෙනවා. ඒ අතරම මේ ප්‍රහාර මාලාව පිටුපස ඉස්ලාමීය අන්තවාදයට එහා යන මහා කුමන්ත්‍රණයක් තිබූ බවට එළිදරව් වෙමින් තිබෙනවා. ඒ කරුණ වෙතද අපගේ අවධානය යොමු කළ යුතු වෙනවා. සහරාන් ඇතුළු කණ්ඩායමේ අන්තවාදී නැඹුරුව ගැනද ඔවුන් සතුව තිබූ ආයුධ ගබඩා ගැනද ප්‍රහාරයට පෙර දැනගෙන සිටියදී එලෙසම ඉන්දීය ඔත්තු සේවා මේ ප්‍රහාරය ගැන ඒවා සිදුවන්නට පෙරටුව 4 වතාවක්ම ආරක්ෂක අංශ හා රහස් ඔත්තු සේවාවට දැනුම් දී තිබියදී ඔවුන් හිරබාරයට ගෙන ප්‍රශ්න කිරීමට එම සේවා ක්‍රියා නොකළේ මන්ද යන්නත් තවමත් විසඳුමක් නැති අභිරහසක් ලෙස අප ඉදිරියේ දිස් වෙනවා. ඒ අතරම කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ සහරාන් හෂීම් හා හමුදා බුද්ධි අංශ අතර සම්බන්ධතාවයක් තිබූ බවට පිළිගැනීම හා ඔවුන් හමුදා බුද්ධි අංශ වලින් වේතනයක් ලබාගත් බව කියා සිටීමෙන්ද තාජ් සමුද්‍රා හෝටලයේදී බෝම්බයක් පුරවා හැරීමට පැමිණි ජමීල් නැමැත්තා ගැන එම අංශය දැන සිටියා පමණක් නොව එදිනම සිය බෝම්බය දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලය තුල පුපුරවා ගන්නට ප්‍රථම ඔහු සොයා ඔහුගේ නිවසටම යාමටද හමුදා බුද්ධි අංශ ක්‍රියා කළ බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් සනාථ වීමෙන්ද බුද්ධි අංශ මේ ප්‍රහාරය කළ අය ගැනද ප්‍රහාරයේ වතගොත ගැනද කලින් දැන සිටි බවට සනාථ වීමෙන්ද ඔවුන් මේ වළක්වා ගැනීමට කටයුතු නොකළේ ඇයිදැයි අපට බරපතල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. එලෙසම ජනාධිපතිවරණ වේදිකාවේදී තමන් පාස්කු ප්‍රහාරය පිළිබඳව අවංකව සත්‍ය සොයා යුක්තිය ඉටු කරන බවට වේදිකා මත මොර දෙමින් ඡන්දයට ගිය අද රට පාලනය කරන නායකයා බලයට පත් වූ පසු ඒ පොරොන්දු සියල්ල පසකලා ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් බොහෝ කරුණු යටපත් කරමින් එම නිර්දේශ සියල්ල ඉටු නොකොට ඒක පාක්ෂික අයුරින් ඇතැම් කරුණු වසන් කරවීමට ක්‍රියාත්මක වෙමින් ඒ සම්බන්ධ සම්පූර්ණ සත්‍ය එළිදරව් වීම වළක්වමින් මේ වනතුරුත් ගෙන යන වැඩපිළිවෙල අපි ප්‍රතික්ෂේප කර හෙලා දකින බවත් මියගිය මිනිසුන්ගේද තුවාල වූ අයගේද දුක් අඳෝනා අහසට මොර දෙන බැවින් මේ මහා අපරාධයට සම්බන්ධ සියලු දෙනාට වැඩි කල නොයා තමන් කළ පාපේ ප්‍රතිඵල අත්විඳින්නට සිදුවන බවත් මම තරයේ විශ්වාස කරමි. ජනාධිපතිවරයා සතු බලතල අඩු කිරීම සඳහා වන 21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ සමගි ජනබලවේගයේ යෝජනා අද කතානායකවරයා වෙත බාර දෙනු ලැබුවා. එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. පාස්කු ප්‍රහාරය වෙලා අදට අවුරුදු 3ක් වෙනවා. පොලිසිය බාර ඇමතුමා ඉන්නවා. ජනාධිපතිතුමා සහ නීතිපති දෙපාර්තමේන්තුව මැදිහත් වෙලා ඒ ජනාධිපති කමිෂන් එකේ ලබා දීලා තියෙන වාර්තාවේ නිර්දේශ ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කරලා ඒ කතෝලික ජනතාවට යුක්තිය ඉටු කරන්න කියන එක අවුරුදු 3ක් ගත වෙන මේ අවස්ථාවේදී මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ මියගිය අය වෙනුවෙන් සම්පූර්ණ සාධාරණත්වයේ ඉටු වෙලා නැහැ කියන දරුණු ප්‍රහාරයක් ඒ පාස්කු ප්‍රහාරයට වඩා එයට දැනෙලා තියෙනවා. ඒ නිසා අපේ යුතුයකමක් සහ වගකීමක් තියෙනවා මේ වෙලාවේ අඩු ගානේ මේ පාර්ලිමේන්තුවේ පුංචි නිස්සබ්දතාවයක් හරි පළ කරන්න ඒ මියගිය අයව සිහි කිරීමක් සඳහා ඉදිරිපත් කරනවා මේ සභාව. කනගාටුයි මන්තුමා එහෙම නිශ්ශබ්දතාවය පිළිබඳ යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති බව තමයි මට දැනලා තියෙන්නේ. මම හිතන්නේ ගරු කතානායකතුමනි මම යෝජනාවක් කරනවා නැවතත් වරක් ඉතාමත්ම සංවේදීව අපි පොඩ්ඩක් මදකට අපේ ස්ටෑන්ඩින් ඕඩර්ස් පසක දමලා අපි විනාඩියක බැරි නම් තප්පර 30ක හරි අපි නිශ්ශබ්දතාවයක් පළ කරලා විශේෂයෙන්ම ඒ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාටම අපේ ගෞරවය ප්‍රණාමය පුද කරමු.
ඔබතුමාටත් ඒ වගේම ප්‍රතිපක්ෂ කණ්ඩායමේ සියලු දෙනාටත් අපේ ස්තුතිය සහ ප්‍රණාමය පුද කරනවා. කරු කතානායකතුමනි නිලන්ත ජයවර්ධන රජයේ සාක්ෂිකරුවෙක් උනේ ඇයි කියන එක හැමෝටම පහුගිය කාලේ ඇතිවෙච්ච ගැටලුවක්. නිලන්ත ජයවර්ධන රජයේ සාක්ෂිකරුවෙක් වශයෙන් යෝජනා කළේ ඒවකට නීතිපති හැටියට කටයුතු කරපු ඩප්පුල ලිවේරා මහත්තයා. ඩප්පුල ලිවේරා මහත්තයාට විශ්‍රාම යාමේදී පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට අවසාන මොහොතේ ප්‍රකාශ කරලා රටම එතුමාට සමහර විට කාලය දීර්ඝ නොකිරීම වෙන්න පුළුවන්, වෙනත් හේතු වෙන්න පුළුවන්. එතුමා තමයි මේ මතය ජනගත කරන්න කටයුතු කරලා තියෙන්නේ. ඔබතුමා දන්නවා වර්තමාන අග්‍රවිශ්ෂකාරතුමා නීතිපතිවරයා කාලේ දාපු නඩු දැන් එකින් එක නිදොස් කොට නිදාස් කරනවා. කොහොමද? ඒ නිසා ඩප්පුල දලිවේරා නඩු දැම්මනම් ඒක නිදාතර කාර්යාවක් නෙවෙයි. වර්තමාන නීතිපතිවරයාට පුළුවන් ඒ සාක්ෂි බලලා ජනාධිපති කොමිසමෙන් නිර්දේශ කරලා තියෙන නඩු දාන්න. ඒකයි ප්‍රශ්නේ. ඔබතුමාලා කළු අඳින එක හැමදාම අඳින්න ඕන එක. මොකද ඔබතුමාලාගේ කාලේ තමයි පාස්කු ප්‍රහාරය සිද්ධ වුනේ. ඔබතුමාලාගේ මම මේ හරින් ප්‍රාන් ඔබතුමාට දොස් කියනවා නෙමෙයි. මම මේ කාරණාව කියේ එතුමා කිව්වයි කියලා තාත්තා කිව්වයි කියලා යම් කිසි සිද්ධියක් වුණාම ඒ තැන් වලට ගිහිල්ලා Facebook එකේ කතා කරලා ඒක ගැන කතා කරනවා. ඒ වගේම සම්මාවෙනි කියන දේ අහන්නකෝ. හැබැයි මේ සිද්ධියට එතුමාට ඒක කරන්න තිබ්බා. එහෙම වුණා නම් මේ ජීවිත ටික බේරෙනවා. මරුණයින් පස්සේ ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. හරින් ෆර්නෑන්ඩෝ මැතිතුමාගේ ඒකේ වැරදි නිවැරදි භාවය ගැන අද ඔබතුමාලට පුළුවන් ඕනනම් අපේ අතිඋතුම් කාඩිනල්තුමාගෙන් අහන්න. පොඩ අහගන්නකෝ. අනිත් එක මේ ඔබතුමාලා කොහොමද මේ තීන්දුව කරන්නේ අපි මේ එදාට අඳින්න ඇඳුම ගැන? මේ ජනාධිපති කොමිසම් වාර්තාවේ කොතනක හෝ මගේ සම්බන්ධයෙන් ලියවිලා තියෙනවා කියලා ඔබතුමා වල්ලා ඉස්සෙල්ලාම කියන්නේ. දෙක කතානායකතුමාට ඔබතුමාත් ලංකාදීප පත්තරයට කියලා තිබුණා මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙතන ඉන්නවා හිටපු අගමැතිතුමා එතුමත් කියලා තිබුණා එතුමාට මේක තොරතුරු ලැබුණා කියලා. ඔබ මේ වගේ පහත් නිකන් දෙකේ අර ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා හිටියා ඊට වඩා ඇත්තටම හොඳයි ඔය පුටුවේ. ඔබතුමා නම් කරුණාකරලා එක්ක මේ ගෞරවයක් තියෙන බොරු කරන මිනිහෙක්ව දාන්න එපා. මන්ත්‍රීතුමා බොහොම ස්තුතියි. නිලන්ත ජයවර්ධනට දැන් තර්ජනය කරනවා. ඔබ පිළිගනින් මේ කරුණු ටික අපි ඔහේ මෛත්‍රීපාල සිරිසේනට කිව්වද කියලා උසාවිය ඉස්සරහා පිළිගන්න. එහෙම නැත්නම් ඔහේගේ පිට වැරදි දානවා කියලා. ඔන්න දැන් බෙල්ලට තොණ්ඩුව දාන්න හදන හැටි. ගරු මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීතුමා යම්කිසි කාරණයක් එතුමා දන්නවා නම් එතුමාට පුළුවන් CID එකට ගිහිල්ලා තමන්ගේ දන්න කාරණේ පිළිබඳව පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන්න. දැන් එතුමා hina වෙවි ඉන්නවා. ඒක පේනවනේ සංවේදීව කතා කරලා දැන් සන්තෝෂයෙන් hina වෙනවා. විශේෂයෙන්ම අද අපි කතා කරන්නේ පාස්කු සිද්ධිය ගැන අපේ മന്ത്രിවරයෙක්ව අරගෙන අත්අඩංගුවේ තියාගත්තා. දැන් අපිට කියන්න ඕන එයාට විරුද්ධව නඩු දානවද නැත්නම් එයා නිදහස් කරනවද කියලා. මම ආණ්ඩුවෙන් උත් ඉල්ලනවා you can't have a member like this no either you must release him or you must charge him. මං හිතන්නේ ඒක කරන්න ඕනේ. නැත්නම් අපි ආපහු අරගමු සද්ද දෙකකින්. පොලිසියට කියන්න නීතිපතිට කියන්න මේක අරගෙන යන්න බෑ. අද හැන්දෑවහම මං අහන්න යනවා. පාස්කු උපහාරයේ මියගිය පුද්ගලයන් සිහි කරමින් අද ගාලුමෝදර විරෝධතා භූමියේ ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. විරෝධතාවය අද ක්‍රියාත්මක වුණේ 13 වෙනි දිනටයි. රජයට විරෝධය පළ කරමින් ගාලුමෝදර පිටියේ පැවැත්වෙන විරෝධතාවයට ඊයේ රාත්‍රියේත් විශාල පිරිසක් එක්ව සිටියා. මේ ජනතාවගේ දැනෙන පීඩනයක් මේ අදූරදර්ශී පාලනයට විරුද්ධව නැගෙන හඬක් මේක. සාමකාමී විරෝධතාවය වලට සහභාගී වෙලා ඉන්න සාමාන්‍ය ජනතාව මර්ධනය කරන්න සූදානම් වෙලා ඉන්නවා. මේ සාටකයට මුවා වෙලා මහ ජනතාවගේ දැඩි පීඩනය වළක්වා ගන්නට මේ ආණ්ඩුව ගන්නේ තුච්ච ක්‍රියාකාරී තත්ත්වයන්ට අතිශය අප්‍රසාදය පළ කරනවා. මේ මනුස්සයන පුරන්නත් බෑ. මේ මනුස්සයන තේරෙන්නේ නැහැ. ඔටුනු පළද සිටියත් සිහ සුනේවත ඔබ ගොන් රජකි මේ මහ ගොන් රැළට හෙට අදමිට පුවත පහරකන් නිමත්වත ඔබවැනි අමනය සිරිලක සිටියේ නැත. ප්‍රමුඛන සිද්ධියේදී පොලිස් වෙඩිපහරින් පුද්ගලයෙකු මේ යාමට එරෙහිව ඔවුන්සේ විරෝධය පළ කළේ මෙලෙසින්. 13 වන දිනට ක්‍රියාත්මක විරෝධතා භූමියේ අද පෙරවරුවේදී පාස්කු ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහි කිරීමේ වැඩසටහන් සංවිධානය කර තිබුණා. ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් සිහි කරමින් දානමය පින්කමක්ද පැවැත්වුණේ කිතුණු සහ බෞද්ධ ප්‍රජාවගේ සහභාගීත්වයෙන්.
ස්ථානයේදී මේ වන විට අපේ බලාපොරොත්තුව සහ අපේ ප්‍රාර්ථනාව අපෙන් සමුගත් සියලු දෙනාට මුක්ති සුවය පාස්කු දින ප්‍රහාරයේ යුක්තිය සොයාගෙන යන ගමන අපි අතාරින්නේ නැහැ. අපිට අවශ්‍යයි සත්‍යය. අපිට අවශ්‍යයි මේක සැලසුම් කරපු මහා මොලකරුවන් හඳුනා ගන්න. ඒ කාපට් එකක් යට දාලා හංගන්නට යන සියලු දෙනාට අපි බොහොම උවමනාවෙන් කියනවා එසේ කරන්නට ගිහිල්ලා මේක අවුල් කරන්න එපා. මොකද දැනටමත් ඒ එලිදරව් වීම සිදු වෙමින් පවතිනවා. ගාලු මෝදර අලුත්ම තත්ත්වය දැනගැනීම සඳහා අපි දැන් සජීවීව සම්බන්ධ කරගන්නවා VNN ප්‍රවෘත්ති අංශයේ රවිදු විජේසිංහව. රවිදු ආයිබෝවන් අද 2022 4වෙනි මාසයේ 21 වනදා පාස්කු ඉරිදින බෝම්බ ප්‍රහාරය එල්ල වෙලා අදට හරියටම වසර 3යි. නිර්පාක්ෂික ජනතා ව්‍යාපාරයේ අරගල භූමියේ සිට ගාලු මෝදර පිටියේ සිට අකණ්ඩව 13 වන දිනටත් අද විවෘතයි. රතුපස්වල මියගිය ජනතාව, රඹුක්කන මියගිය තරුණයා සහ පාස්කු ප්‍රහාරයෙන් තමන්ගේ ජීවිතයෙන් වෙන්වුණු ඒ පිරිස සිහිපත් කරමින් අද මේ විරෝධතා පිටිය මේ ආකාරයට ඔබට පෙනෙනවා නම් ආලෝකය දල්වමින්, පහන් දල්වමින්, ඉටිපන්දන් දල්වමින් තමන්ගේ නිහඬතාවය ප්‍රදර්ශනය කරන ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. එකම හිස් ගොඩක් පමණයි ගාලු මෝදර පිටියේ මේ අවස්ථාවේදී දිස්වන්නේ. මේ අකණ්ඩ දින 13ක කාල සීමාව පුරාවටම විවිධ සටන් පාට කියමින් සටන් පූර්ව ප්‍රදර්ශනය කරමින් හිටපු අරගලකරුවන් දැන් නිහඬයි. තමන්ගේ ආලෝකයෙන්, තමන්ගේ ඉටිපන්දන් එළියෙන්, තමන්ගේ ඒ තියෙන විස්සෝපය, තමන්ගේ තියෙන සන්තාපය මේ අරගලකරුවන් ප්‍රදර්ශනය කරන ආකාරයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. ජාතික කොඩි තනින් තන ලෙලදෙනවා. නමුත් අරගල භූමිය නිහඬයි. අරගල භූමිය පුරාවටම මට දක්නට ලැබෙන්නේ මේ අවස්ථාවේදී එකම ඒකාලෝකයක් පමණයි. ඉටිපන්දන් නොමැති පුද්ගලයෝ, ඉටිපන්දන් නොමැති අරගලකරුවන් තමන්ගේ අතේ තියෙන ජංගම දුරකථනය හොගෙන ඒ ආලෝකයෙන් හරි මේ අරගලයට දායක වෙන ආකාරයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. මේ තමයි රාත්‍රී 8 පසු වෙලා මොහොතක් ගත වෙද්දී මේ අරගල භූමියේ තත්වය. බොහොම සංසුන් සන්නිමයෙන් යුක්තව ජනතාව තමන්ගේ විරෝධතාවය පළ කරන ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. කලින් සඳහන් කර ආකාරයටම පාස්කු දින බෝම්බ ප්‍රහාරය එල්ල වෙලා අදට හරියටම වසර 3යි. විශේෂයෙන් යමක් සඳහන් කරන්නට ඕනි. අද මේ අරගල භූමියේ තිබ්බ ප්‍රදර්ශන පුවරුවල, සටන් පාඨවල වෙනසක් අපිට දක්නට ලැබුණා. ඔවුන් ඉල්ලුවේ යුක්තිය ඉල්ලන ජනතාව, සාධාරණත්වයේ ඉල්ලන ජනතාව, සාධාරණත්වයේ වෙනුවෙන් කෑමොරදන ජනතාවක් තමයි අද අරගල භූමියේ හිටියේ. ඉතින් මේ තමයි රාත්‍රී 8 පසු වෙලා මොහොතක් තියදී අරගල භූමියේ සැබෑ තත්වය. අපි අපේ ඉදිරි ප්‍රවෘත්ති විකාශයන් තුළින් හමුවීමේ බලාපොරොත්තු යුක්තව දැනට සමුගන්නවා පසින්දු තරින්දු විරාජ් සමගින් මම රවිදු විජේසිංහ ගාලු මෝදර පිටියේ සිට සජීවීව. ස්තුතියි රවිදු තොරතුරු ගෙනාවාට. අප දැන් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට රැඳෙන VNN 24 සමග. දෙවියන්ගම මහත්තයාගේ ලේකම් ඒකේ තමයි හිටියේ. ඔබගේ මංගල සිහිනය සැබෑ කරගන්න මනාලයන්ගේ පාරාදීසය ලිහිණි ෆැෂන් ටේලර්ස් පිළියන්කය. වසර 25ක පළපුරුද්දක් ඇති අප ආයතනයේ විශ්වාසනීය සේවාව ලබා දෙන ඔබේ සිහින දිනය යථාර්ථයක් කරගන්න. හොට්ලයින් 0777 990 575 0114 240 260 හමුවන්න. ඩිසයිනර් සුජිත් ගමගේ ලිහිණි ෆැෂන් ටේලර්ස් අංක 165 කොළඹ පාර පිළියන්දල. කවුද බයදීවේ? අපි කාටවත් බයදීවේ නෑ. හරි අපිට පුළුවන් ඕන චණ්ඩිට මුණ දෙන්න. අර්ජුන මලයා මොනවද මම මේ ඔබ කියවන්නේ? මං අරුන්වන් අහන්න ගියා. උන්දලවන අහන්න මම ගියා. සිත් බැඳී තනව ඔබ නැවතත් VNN 24 සමගින්. උද්ඝෝෂණවලදී මාර්ග අවහිර කිරීමෙන් වළකින ලෙසට යුද හමුදාපති හා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ශවීන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා. අද මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා මෙම ඉල්ලීම සිදු කළා.
විවිධ ප්‍රදේශවල ශ්‍රී ලංකා වාසී ජනතාව ඉතාමත්ම සාමකාමී ලෙස උද්ඝෝෂණ සහ විරෝධතා පවත්වමින් සිටිනවා. මේ උද්ඝෝෂණ සහ විරෝධතා අතරට ඉතාමත් සුළු පිරිසක් පැමිණිලා මේ මාර්ගයේ ගමන් කරන ජනතාවට එම මාර්ගවල ගමන් කිරීමට අපහසු වෙන ආකාරයෙන් කටයුතු කරමින් සිටින බව අපි පසුගිය දින කිහිපෙහිදීම දැක්කා. ඊයේ දිනේ සිට යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව විශේෂයෙන්ම තෙල් බවුසර රටේ විවිධ ප්‍රදේශ වෙත රැගෙන යාමටත් අනිකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ අනිකුත් ප්‍රදේශවලට රැගෙන යාමටත් පහසුකම් සලසලා දෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලීමක් කරනු ලැබුවා. රටේ ජනතාව ඉදිරිපත් වෙලා සමහර ස්ථානවලදී මෙවැනි බාධක ඇති කරලා තිබෙන ස්ථානවලද ඉදිරිපත් වෙලා ඔවුන් විසින්ම මේ බාධක ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා. බුද්ධිමත් ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් අපි මේ අවස්ථාවේ තාමත්ම කාරුණික ඉල්ලා සිටිනවා. ඔබ යුද සමයේදී ඒ වගේම විශේෂයෙන්ම මේ කොවිඩ් වසංගත කාලයේදී ත්‍රිවිධ හමුදා පොලිසිය සමග එකතු වෙලා ඉතාමත්ම සහයෝගයෙන් කටයුතු කරනු ලැබුවා. ඒ ආකාරයෙන්ම මේ අභියෝගාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට පොලිසියට මේ මාර්ග බාධක ඉවත් කරලා ජනතාවටත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැගෙන යාමටත් අවස්ථාව සලසා දීම සඳහා ඔබගේ සහයෝගය ලබා දෙන ලෙස ආදරණීය ශ්‍රී ලංකා වාසී ජනතාවගෙන් අපි තාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට අද පසුරුවේ රැස් වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබෙනවා. සති කිහිපයක් ඇතුළත ඉන්ධන හා විදුලිය කප්පාදු ප්‍රශ්නය විසඳීමට අවශ්‍ය පියවර ගන්නා බවයි මෙහිදී විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසා තිබෙන්නේ. ගෑස් ගැටලුවද සති කිහිපයක් ඇතුළත විසඳිය හැකි බව අධ්‍යාපන හා වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා එහිදී පවසා ඇති බව සඳහන්. ආණ්ඩුව අස්ථාවර බවට වැරදි ප්‍රකාශ ගෙන යන බවත් ඒ තුළින් ජනතාව ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය බිඳ දැමීමට යම් පිරිසක් උත්සාහ කළත් ඊට ඉඩ නොතබන බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් මෙහිදී අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී ඇති බවද සඳහන් වනවා. ඉන්ධන බිලදී ගැනීම සඳහා ඉන්දියාව ඩොලර් බිලියන 500ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට කැමැත්ත පළ කර ඇති බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ රොයිටර් පුවත් සේවය සමග අදහස් පළ කරමින්. ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් එතරවීම සඳහා ආධාර වශයෙන් ණය මුදල් ලබා දීමට මේ වන විට රටවල් කිහිපයක්ම ඉදිරිපත් වී ඇති බව විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි ඉන්දියාව තවත් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟ වී ඇති බව විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව බංග්ලාදේශයට ගෙවීමට නියමිත ඩොලර් මිලියන 450ක ණය මුදල ගෙවීම සඳහා ලබා දුන් කාලය තවත් දීර්ඝ කර ඇති බවද විදේශ අමාත්‍යවරයා පවසනවා. ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබාගත් අතර මේ වසරේ මාර්තු මාසයේදී තවත් ඩොලර් මිලියන 250ක මුදලක් ලබාගෙන තිබෙනවා. මේ අතර පවතින දුෂ්කරතා මගහරවා ගැනීම සඳහා චීන රජයද ශ්‍රී ලංකාවට මානුෂීය ආධාරයක් ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ හදිසි ආධාරයක් ලෙස ඒ ලබා දීමට තීරණය කළ බවයි. විදේශ අමාත්‍යවරයා පවසන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබා ගැනීමට අවම වශයෙන් තවත් මාස 6ක කාලයක් ගත වනු ඇති බවයි. මේ අතර අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටින මුදල අමාත්‍ය අලි සබ්රි මහතා බ්ලූම්බර්ග් රූපවාහිනී නාලිකාව සමග සාකච්ඡාවකට එක් වුණා. එහිදී පවතින අර්බුදය සම්බන්ධයෙන් මිත්‍රශීලී රටවල් සමග සාකච්ඡා කරන්නේ කෙසේද යන්න මාධ්‍යවේදිනිය ප්‍රශ්න කළා. What does that mean for the timeline of talks with other parties like China, the ADB, the World Bank and so forth? Yeah, World Bank we have already started. ලෝක බැංකුව සමග දැනටමත් සාකච්ඡා කරලා තියෙන්නේ. බහුපාර්ශ්වික රටවල් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දෙපාර්ශ්වික රටවල් එක්ක නම් සාකච්ඡා කරලා තියෙන්නේ. ඉන්දියාව, චීනය, ජපානය දැනටමත් අපි එක්ක ඉන්නවා. We are confident that they will look at it favorably. You mentioned China. How is that going? Are you චීනය සමග සිදු කරන ගනුදෙනු පිළිබඳවත් මෙහිදී මාධ්‍යවේදිනිය ප්‍රශ්න කළා. China had been a very close ally of Sri Lanka for a long period. ඇත්තටම චීනය අපි එක්ක හුඟක් කල් හිටිය රටක්. රබර් සහල් ගිවිසුම කාලේ ඉඳලා චීනය අපි එක්ක හිටියා. අපි හිතනවා චීනය අපේ තත්ත්වෙ තේරුම් අරගෙන ඉන්න කියලා. අපිට ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න චීනය ගොඩක් උදව් කරනවා. අන්තර්ජාතික මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 4ක මුදලක් අපේක්ෂා කරන බවද බ්ලූම්බර්ග් නාලිකාව වාර්තා කර සිටියා.
රඹුක්කන පොලිස් වෙඩිපහරින් පුද්ගලයෙකු මිය යාමේ සිද්ධියට අදාළව පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ කොටසක් මකා දමා ඇති බව අධිකරණයේදී නිරීක්ෂණය වී තිබෙනවා. මෙම වාර්තාව ඊයේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් පොලිසිය මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නේ අදාළ මකා දැමීම සම්බන්ධයෙන් සමාව අයද සිටින බවයි. මේ අතර රඹුක්කන සිද්ධියට අදාළව කෑගල්ල කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා රඹුක්කන පොලිස් අධිකාරීවරයා සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. රඹුක්කන ඉන්ධන පිරුම්හලක් අසල පෙරදා උද්ඝෝෂණයත් සමග ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමග පොලිසිය සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගියා. මේදී ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු 29 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. Please stop that! Stop that! Hey, Aruna, ready, Deepa! Hey, police, ready, Deepa! Ready, Deepa! Ready, Deepa! Police, ready, Deepa! Go! මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනයට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාපති ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති අතර පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා හෙට දින එම කොමිසම හමුවට කැඳවීමට නියමිතයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය බී වාර්තාවක් මගින් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඊයේ පස්වරුවේ ගැටුම හටගත් ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කළා. පැය 5කට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්වරිය ස්ථානීය පරීක්ෂණය සිදු කළා. මේ අතර ඊයේ පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ බී වාර්තාවේ කරුණු කිහිපයක් ටිපෙස් කර මකා දමා ඇති බවට මහේස්ත්‍රාත්වරියට නිරීක්ෂණය වී තිබෙනවා. අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ අදාළ කරුණු මකා දැමීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි. එහිදී මහේස්ත්‍රාත්වරිය කෑගල්ල සහකාර පොලිස් අධිකාරීවරයාට නියෝග කළේ සාක්ෂිකරුවන්ට බලපෑමක් හෝ තර්ජනයක් සිදු නොවීමට කටයුතු කරන ලෙසයි. පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කර අතර එහිදී සැකකරු පුද්ගල අප දෙකක් මත මුදා හැරෙන ලෙසත් ලබන 28 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසත් මහේස්ත්‍රාත්වරිය නියම කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සිද්ධිය සිදු වූ රඹුක්කන ප්‍රදේශයේ අද නිරීක්ෂණයක නිරත වුණා. එහිදී මේ සිද්ධියට දේශපාලඥයෙකු සම්බන්ධ බවට ප්‍රදේශ වාර්ෂිකයෙකු කරුණු දැක්වුවා. කෑගව පොලිසියෙන් තීරණයක ගිනි තියනවා කියලා. විලාපින්නවල හෝටලේ තමයි හිටියේ. කැල්ලිමලේ ඒක. දෙවියන් ගමනුගම මහත්තයාගේ ලේකම්. ඒකේ තමයි හිටියේ. ඒකල පස්කාලා ආවා දෝරනාව. ඇවිල්ලා කෑගල්ලේ මාපු ජිප්පේ කෙලින්ම වෙඩි තියාගෙන තමයි ගියේ. රබර උණ්ඩ පහක් ගාව ඊට පස්සේ ටී එකෙන් මෙහෙම කරතියාගෙන මෙතන ටී එකේ පස්ස තියාගෙන ඉස්සරහට මෙහෙම දිගටම එක රාගක් කරලා වෙඩි තියාගෙන ගියා. දෙලුම් මාමුණක මම කොල්ලෙක් තමයි ෂෙඩ් එකට ගෙනි දාන්නේ. අපි තමයි ඉන්නේ ෂෙඩ් එකේ. පෞසරයටත් ඒ සිදුවීමක් ගිනි තියන්න හදන්නේ අපි උදේ ඉඳන් අපේ හාමුදුරුවෝ හිටියා. දැන් උන චිප් එක ගත්තොත් CCTV කැමරාවල දෙලුම් මාමුණකම හිටියද නැද්ද කියන දේ විලාපින්න වලින් විසෙත්. ඒකේ ගැලෙව්වස් ඉන්නවල බොරුවක් කරන්න බෑ CCTV කැමරා තියෙනවා. එයාගේ ලේකම් එක. කැමරාවල දෙනවා සර්. කැමරා පහක් නෙමෙයි. සම්බුක්කන. ලේකම් සම්බුක්කන. ඔව්. තියෙනවා. ඔව් ජීවන. VNN 24 තුලින් දැන් තවත් කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව යලිත් හමුවෙමු. කතරගමදී ගහගත්ත සභාපති සහ උපසභාපති සුරනිමල මලය මැනිකට රහසක් කියන්න කිව්වා. ආරච්චිලත් එක්ක තියෙන කෝන්තරේ අතහැරලා අපි සමාදානෙන් ගිහලා කතා බස් කර ලෝක විසින ගමුකෝ මලයා. අපේ අම්මා කියලා තියෙන්නේ මගේ අකට මැස් එකක්වත් වහලා නැහැ කියලා. ඕන් ඇල්ලුවා. ආ හොයගේ තුවක්කුව මිදුලේ මේසයක් උඩ තියලා ගම්මුඩ ප්‍රදර්ශනය කරනවලු. සිත් බැඳී තනව ඔබ යලිත් VNN 24 සමග. බොහුණු ආවරණ භාවිතය අනිවාර්ය කිරීමේ නීතිය නැවත බලාත්මක කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තීරණය කර තිබෙනවා.
මීට දින කිහිපයකට පෙර එම නීතිය ඉවත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. කෙසේ වෙතත් රට පුරා සිදුවන ජන ඒකරාශී වීම හේතුවෙන් මෙම නීතිය නැවත බලාත්මක කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවා. දැන් රටවටින් වාර්තා වූ පුවත් කිහිපයක සාරාංශය රැගත් රවුන්ඩ් අප් 24. කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමල් රංගන මහතා විසින් එහි උපසභාපති ඩී.වී. ශාන්ත මහතාට ඊයේ රාත්‍රියේ කතරගම හෝටලයක් තුළදී පහර දී තිබෙනවා. මෙම ගැටුම දුරදිග යාමෙන් දෙදරාටම තුවාල සිදු වී ඇති අතර පහර කෑ උපසභාපතිවරයා තිස්ස මහාරාම දෙවරවැව රෝහලට ඇතුළත් කර ඇති අතර කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමල් රංගනද කතරගම දිසා රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණා. කතරගම ප්‍රාදේශීය සභාවේ 2022 අයවැයට විරුද්ධව උපසභාපතිවරයා ප්‍රමුඛ මන්ත්‍රී කිහිප දෙනෙකු ඡන්දය ලබා දී අයවැය පරාජයට පත් කළ අතර ඒ හේතුවෙන් දෙපාර්ශ්වය අතර විරසක භාවයක් පැවතුණා. මෙම වසරේ උසස් පෙළ විභාගය ඔක්තෝබර් මාස 17 වනදා සිට නොවැම්බර් මාස 12 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. පහසුවෙනි ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මාස 16 වනදා පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ. පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගය මැයි මාස 23 වනදා සිට ජුනි මාස 1 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. අපි දැන් සූදානම් ක්‍රීඩා පිටිය වෙත අවධානය යොමු කරන්න. අද ස්පෝර්ට් 24 සමගින් එක්වන්නේ නාරද සාරංග. බටහිර ඉන්දියේ කොදෙව් ප්‍රහාරාත්මක පිතිකරුවෙකු සහ කොදෙව් 20 නායකයා වී සිටි කිරන් පුලාට් ඊයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නා. මේ වන විට පැවැත්වෙන ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ක්‍රීඩා කරන ඔහු මේ නිවේදනය කිරීම අප කාගේත් පුදුමයට කරුණක් වුණා. කෙසේ වෙතත් නැවත ඔහු බටහිර ඉන්දිය කොදෙව් වර්ණ යටතේ ක්‍රීඩා පිටිය තුල අපට දැක ගන්නට නොහැකි